සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම පැමිණ සිටින ඔබ සියලු දෙනාම ජේසුස් වහන්සේගේ නාමයෙන් මෙල්බන් යාඥා සංඝය වෙනුවෙන් මම ඔබ ඉතා ආදරයෙන් පිළිගන්නවා. අපගේ සංඝයේ සුපුරුදු යාඥාව සහ ප්‍රශංසාව අද දිනේ ආරාධිත දේවගතිවරයෙකු පැමිණීම අපි ජේසුස් වහන්සේ තුල ලැබූ ඉතාමත්ම ජයග්‍රහණයක් වෙනවා. අද දිනේ අපගේ ආරාධනාව පිළිගෙන අප සමග ගෙත්සෙවන යාඥා මධ්‍යස්ථානයේ ප්‍රශංසා කණ්ඩායම සමග කුමාර මෙන්ඩිස් දේවගතිතුමා අප සමග සහභාගී වෙනවා. එතුමා දේශනය අවසානයේදී පුද්ගලිකව අප වෙනුවෙන් එක එක්කෙනා වෙනුවෙන් යාඥා කිරීමටද අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඒ ගැන අපි දේවගතිතුමාට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් අපි ආරාධනා කරනවා ඔබ සියලු දෙනාටම ඔබගේ කැමරා ඔන් කරගෙන තබා ගන්න කියලා. මෙතන සිට ඉදිරි වැඩ කටයුතු කර ගැනීමට මම ගෙත්සවන යාඥා මධ්‍යස්ථානයේ ඒ කණ්ඩායමට බාර කරනවා. සියලු දෙනාටම ජේසු පීඨයි. හාලෙලූයා ස්වාමී. හොඳයි ස්වාමීන් වහන්සේගේ පාමුල උන්වහන්සේ අපට යහපත් දවසක් උදා කර දී තිබෙනවා. ඒ වගේම දෙවියන් වහන්සේ උන්වහන්සේගේ කරුණා මැද්දේ විශේෂිත වූ අවස්ථාවක් දෙවියන් වහන්සේගේ සෙනඟ සම්මුඛ වන පිණිස උන්වහන්සේගේ සභාවට දෙවියන් වහන්සේගේ කරුණා මැද්දේ යහපත් අවස්ථාවක් ගෙන දී තිබෙනවා. අපි දෙවියන් වහන්සේගේ පාමුල පළමු කොට උන්වහන්සේට ස්තුති කරමු. මේ කාලය නිසා, මේ අවස්ථාව නිසා දෙවියන් වහන්සේව නමදින පිණිස දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නා ඔබ එකිනෙකා මෙසේ රැස්ව ඇති බැවින් මේ රැස්වීම මනහයි දෙවියන් වහන්සේගේ పూర్වයේ සැලැස්මක් බැවින් මේ රැස්වීමට දෙවියන් වහන්සේගේ දින කැලෙන්ඩරේ උන්වහන්සේ දින යොමු කරගෙන වේලාවක් යොදාගෙන උන්වහන්සේ ඊට ඕනෑකමින් මේ දවස ගැන බලා සිටියා වූ තනන් වහන්සේ නිසා උන්වහන්සේගේ පෙර නියමයක් ලෙස මෙසේ ඔබ සමග එක්සිත් වෙන්න දෙවියන් වහන්සේ මේ උදා කර දී තිබෙනා වූ යහපත් වූ අනර්ග කාලය ගැන අපි දෙවියන් වහන්සේට පළමු කොට අපි දෙවියන් වහන්සේට අපගේ දෙයත් ඔසවා මොහොතක් ප්‍රශංසා කර සිටිමු. හාලෙලූයා ස්වාමිනී. ස්තුති කරනවා දෙවියන් වහන්සේ. ඔබට ප්‍රශංසා කරනවා. මේ කාලය නිසා ඔබට ස්තුති කරනවා ස්වාමිනී. ස්වාමිනී මෙසේ ඔබ වහන්සේ තෝරාගත්තා වූ ඔබ වහන්සේට වෙන් කරගත්තා වූ සෙනඟක් සමග ස්වාමිනී ඔබගේ සභාව ඔබ වහන්සේගේ ස්වාමිනී දාසයා සමගින් රැස්ව සිටින්නා වූ සෙනඟට ඔබ වහන්සේගේ කරුණාවක් දකින්න මේ උදා කර දී තිබෙන අවස්ථාව ගැන අපි ඔබට ස්තුති කරනවා ස්වාමිනී. ඔබ වහන්සේ මේ අවස්ථාව තුලදී ඔබ වහන්සේ ස්වාමිනී සැලසුම් කර ඇති ඔබගේ නියමය අත්දකින්න ඔබ සලස්වන සේක්වා. හාලෙලූයා. ප්‍රශංසා වේවා. ස්තුති කරනවා ස්වාමිනී. ඔබට මහිමය ගෙන දෙනවා ස්වාමිනී. හාලෙලූයා. ආමේන්. අපි ස්වාමින් වහන්සේගේ පාමුල මේ මෙහෙය බාර කරමින් දෙවියන් වහන්සේට පළමු කොට යාඥා කර සිටිමු. සර්වබලධාරී ධර්මිෂ්ඨකමේ මහෝත්තම දෙවියන් වහන්සේ ඔබට ස්තුති කරනවා මේ කාලය නිසා. ස්වාමිනී මේ අනර්ග උඩ ප්‍රස්තාව ගැන අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා. ස්වාමිනී ඔබ වහන්සේගේ සැලැස්මේ ඔබගේ කැමැත්තේ හෝරාවක් වන මේ ස්වාමිනී ඔබ වහන්සේගේ හස්තයට මුළුමනින්ම බාර කරනවා. ස්වාමිනී ඔබගේ සභාව ස්වාමිනී මෙසේ ඔබ වහන්සේ ඉදිරියේ ඔබ තෝරාගත්තා වූ සෙනඟ ඔබ වහන්සේ ස්වාමිනී කැඳවගත්තා වූ පිරිසක් සමග එක්සිත් වෙන්න යන බැවින් ඔබ වහන්සේ මේට ආශිර්වාද කළ මැනව. අද දවසේ ස්වාමිනී ඔබගේ ස්වර්ගීය කැමැත්ත යම්සේද එම කැමැත්ත මේ පොළවේ අත්දකින්න ඔබ කෙනෙකුට උපකාර කළ මැනව. ස්වාමිනී මේ දේශයේ ඔබ තෝරාගත්තා වූ සෙනඟ නිසා ස්තුති කරනවා. ඔවුන්ට ඔබ වහන්සේ ගෙන දී තිබෙනා වූ ඔබ වහන්සේගේ කරුණාව නිසා ස්තුති කරනවා. දැන් ස්වාමිනී මේ මෙහි ආරම්භයේ පටන් අවසානයේ දක්වා ශුද්ධාත්මයන් වහන්සේගේ මුළු අනුග්‍රහය යටතට සියල්ල බාර දෙනවා. ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය කරුණ කොටගෙන ජීවිතවලට ඔබ වහන්සේ ලිදරවුව මැනව. ඔබ
ඔබගේ වචනය කරුණු කොටගෙන දෙවියන් වහන්සේගේ කැමැත්ත සැලැස්ම හඳුනා ගන්නටත් ඒ අත්දකින්නටත් ඔබගේ සෙනගඩු උපකාර කළ මැනව. දැන් ඔබගේ හස්තයට සියල්ල බාරයි පිළිගත මැනව යේසුස් වහන්සේගේ උතුම් වූ ශුද්ධ නාමය නිසාමය. ආමේන්. අපි දෙවියන් වහන්සේට මොහොතක් අපි නැවත අපගේ දෙයත් ඔසවා උන්වහන්සේට අපි ප්‍රශංසා කර සිටිමු. හාලෙලූයා. ස්වාමිනේ ස්තුතිවන්ත වෙනවා දෙවියන් වහන්සේ. ඔබට ගෞරව කරනවා ස්වාමිනී. ඔබට ස්තුති කරනවා ඔබ වහන්සේගේ කරුණාවන් නිසා. ස්වාමිනී ඔබගේ ප්‍රේමය නිසා අපි ඔබට ස්තුති කරනවා. අප වැනි පව්කාර මනුෂ්‍යයන් ඔබ වහන්සේ ගලවාගෙන ඔබ වහන්සේ ස්වාමිනේ අපට දුන්නු ගැලවීම ගැන පළමු කොට ස්තුති කරනවා. යේසුස් වහන්සේ ඔබ වහන්සේගේ කුරුස පූජාව කරන කොටගෙන අපගේ ජීවිත කෙරෙහි ඔබ වහන්සේ තැබූ ඔබ වහන්සේගේ සීල සැලසුම් ගැන ඔබ වහන්සේට ස්තුති කරනවා. ස්වාමිනේ අපට දුන්නා වූ ගැලවීම ගැන ස්වාමිනේ අපි ඔබගේ නාමයට නැවත නැවතත් ප්‍රශංසා කරනවා. ඔබ වහන්සේ ස්වාමිනේ නොවටිනා වූ කිසිදු වටිනාකමක් නැත්තා වූ පෞකාරෝපයනි මනුෂ්‍යයන් ඔබ වහන්සේ ගලවාගෙන ඔබ තෝරාගත් බැවින් ඔබට ස්තුති කරනවා. ඒ වගේම ස්වාමිනේ ඔබගේ මාලිගාව කරගන්න ස්වාමිනේ මේ පොළවේ ස්වාමිනේ අප කෙරේ තැබූ ඔබගේ සැලැස්ම ගැන අපි ඔබට ස්තුති කරනවා ස්වාමිනේ. ඕ හාලෙලූයා. ප්‍රශංසා කරනවා දෙවියන් වහන්සේ. ඔබට මහිමය ගෙන දෙනවා ස්වාමිනේ. ඔබට ස්තුති කරනවා දෙවියන් වහන්සේ. අපි ඔබගේ නාමයට ප්‍රශංසා කරනවා ස්වාමිනේ. හාලෙලූයා. ඔබට මහිමය වේවා ස්වාමිනේ. හාලෙලූයා. ස්තුති දෙවි ස්වාමිනේ. ඔබට ප්‍රශංසා වේවා. ඔබට ගෞරව කරනවා ස්වාමිනේ. හාලෙලූයා. ස්තුති ඔබගේ නාමයට. හාලෙලූයා. ඔබ ශුද්ධය ස්වාමිනේ. සමිදේ කිතු සමිදේ මම ඔබ වෙත එමි මෙදිනේ. සමිදේ කිතු සමිදේ මම ඔබ වෙත එමි මෙදිනේ. ඔබේ ඉතිහාස දැන සිටියේ ඔබ නොදැනයි සිටියේ. හිමිතුමනේ මා මෙදිනේ පවසමි බෝ දුකිනේ. හිමිතුමනේ මා මෙදිනේ පවසමි බෝ දුකිනේ. සමිදේ කිතු සමිදේ මම ඔබ වෙත එමි මෙදිනේ. සමිදේ කිතු සමිදේ මම ඔබ වෙත එමි මෙදිනේ. සිතුමු අයුරු ජීවත් වෙමිනා ඔබ ගැන නොතාකමිනා. තනිවම මා සිටි බැවිනා පසු තැවෙමි මෙදිනා. තනිවම මා සිටි බැවිනා පසු තැවෙමි මෙදිනා. සමිදේ කිතු සමිදේ මම ඔබ වෙත එමි මෙදිනේ. සමිදේ කිතු සමිදේ මම ඔබ වෙත එමි මෙදිනේ.
දරුවෙකු පවසිතට ගෙනා හිමි ඔබ අද හමිනා පිළිගමිනා ස්වාමී ලෙසිනා පසුතැවෙමි මෙදිනා පිළිගමිනා ස්වාමී ලෙසිනා පසුතැවෙමි මෙදිනා සමිදේ කිරු සමිදේ මම ඔබ වෙත එමි මෙදිනේ සමිදේ කිතු සමිදේ මම ඔබ වෙත එමි මෙදිනේ මම ඔබ වෙත එමි මෙදිනේ මම ඔබ වෙත එමි මෙදිනේ හලෙලූයා ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ. ගෞරව වේවා ස්වාමී. ඔබට ස්තුති වේවා දෙවියන් වහන්සේ. ඔබ නමස්කාර වේවා. අපි සියලුම දෙනා දෙවියන් වහන්සේගේ පාමුලේ සිටින වෙලාවේදී උන්වහන්සේ වෙතට අපි තව තවත් ළඟා වෙලා උන්වහන්සේ කවුදයි කියා අපි රස බලා දැන ගැනීමට අපි සැරසෙමු. දෙවියන් වහන්සේ ඔබේ ජීවිතයට දවසේ කතා කොට ඔබේ ජීවිතයට ස්වාමීන් වහන්සේ මඟ පෙන්වීමක් ලබා දෙන පිණිස අපි බලාපොරොත්තුවෙන් දේව අභිමුඛයේ සිටින්නේ. උන්වහන්සේට කළ නොහැකි දෙයක් නැහැ. උන්වහන්සේට සියල්ල කළ හැකියි. අපි තවත් ගීතිකාවකින් උන්වහන්සේ වෙතට අපි සමීප වෙමු. උන්වහන්සේගේ අභිමුඛයේ උන්වහන්සේට ප්‍රශංසා කරමු. අපි හැමෝම ඔබ කිතුණු අත්දැකීමක් තිබෙන කෙනෙක් නම් ඔබ සිටින ස්ථානයේ සිට ඔබ දෙවියන් වහන්සේට අත්ඔසවලා ස්තුතියක් කරන්න, ප්‍රශංසාවක් ගෙන දෙන්න, දෙවියන් වහන්සේව මුණ ගැසෙන්න, දෙවියන් වහන්සේ ඔබ මැද්දේ මහත් දෙයක් කරන පිණිස. hallelujah, praise God, hallelujah. Lord, you alone to be worthy to receive all the praise, glory and honor from your people. Oh, Rabashindara, oh, Suri Karabashindara. Bisunak lesin ඔබ නම දින්නේමි පූජාවක් දෙලා ඔබ පසසන්නේමි මිහිරි සුවඳක් ලෙසින් ඔබ නම දින්නේමි පූජාවක් වෙලා ඔබ පසසන්නේමි මුළු ලෝකයම අතහැරලා ඔබ ළඟට ඔබ පසසන්නේමි මුළු ලෝකයම අතහැරලා ඔබ ළඟට එමි පූජාවක් වෙලා ඔබ පසසන්නේමි
මම සමිඳුන්ගෙන් එක් දෙයක් ඉල්ලන්නේ මුළු හදවතින් මම එය සොයන්නේ ඒ තුන් මාලිගයේ සැමදාම වෙසෙන්නේ අලංකාර සැමදාම දකින්නේ මම සමිඳුන්ගෙන් එක් දෙයක් ඉල්ලන්නේ මුළු හදවතින් මම එය සොයන්නේ ඒ තුන් මාලිගයේ සැමදාම වෙසෙන්නේ අලංකාර සැමදාම දකින්නේ මිහිරි සුවඳක් ලෙසින් ඔබ නමදින්නේමි පූජාවක් වෙලා ඔබ පසසන්නේමි මිහිරි සුවඳක් ලෙසින් ඔබ නමදින්නේමි පූජාවක් වෙලා ඔබ පසසන්නේමි අපි දෙවියන් වහන්සේට යාඥා කර සිටිමු. ස්වර්ගෙහි වැඩ වාසය කරන්නා වූ ਸਰව පරාක්‍රම ශුද්ධ බලවන්ත දෙවි පියාණනි, ඔබට අපි ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ ඔබගේ කැඳවනු ලැබ තෝරා ගැනීමට නියමිතව සිටින්නා වූ අය උදෙසාද, තෝරාගෙන ලැබූ අය උදෙසාද මේ මෙහිදී පංගුකාරකමක් දැරීමට ඔබ දෙන ලද ඉඩ ප්‍රස්තාව ගැන. ස්වාමිනී, ලෝකයේ කොතැනක ජීවත් වුවත් ගැලවීමේ අත්දැකීම සහ ගැලවීමේ ප්‍රීතිය මනුෂ්‍යයට අවශ්‍යයි. වහන්සේ ස්වාමිනී, මේ සෑම සහෝදර සහෝදරියක්ගේ ජීවිතයටම විශේෂයෙන්ම වැඩිහිටි මව්වරුන්ට පියවරුන්ට වහන්සේ මේ සවස ඔබගේ කරුණාව අධික ලෙස නිදහස් කරන සේක්වා. පිය උදවි පියාණන් වහන්සේ, මේක වැරදීමකින් නොවේ. වහන්සේගේ පෙර නියමයක් යම්සේ තිබුණාද එසේ ඒක ඉෂ්ට වෙන්න යන නිසා ස්තුතිවන්ත වේවා. යේසුස් වහන්සේගේම නිර්මල නාමයෙන් නිසාමය. ආමේන්. හොඳයි. ඔබට පහසු ආකාරයකින් අසුන් ගන්න. බොහොම සතුටුයි ඔබ වෙතට මේ ආකාරයෙන් පැමිණෙන්නට ලැබීම. මම එහි ගෞරවය ප්‍රථමයෙන්ම දෙවියන් වහන්සේට පුද කර සිටිනවා. මා කැමති දෙවෙනුව සහෝදර අනුරුද්ධටත් සිස්ටර් ඇනීටත් මාගේ ස්තුතිය පිරිනමන්න. මක්නිසාදයක් මාව සම්බන්ධීකරණ කටයුත්ත මේ ආකාරයෙන් කිරීම පිළිබඳව සමහරක් විට ඔබ මාව දන්නව ඇති, නොදන්නව ඇති. නමුත් ඒක විශේෂ දෙයක් අපි සියල්ලන්ටම තිබෙනවා. ඒ තමයි අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේව දන්න නිසා උන්වහන්සේ කේන්ද්‍රය බවට පත් කරගෙන අපට මේ ආකාරයෙන් සම්බන්ධ වෙන්න ලැබුණා වූ මෙම ඉඩ ප්‍රස්තාව. ඉතින් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නා වූ ඔබට මා යේසුස් වහන්සේගේ නාමයෙන් සුභාශිංසන ගෙන එනවා. ඔබගේ ජීවිතේ සියලුම වයස කාල ප්‍රස්තාවන් වලදී දෙවියන් වහන්සේ ඔබලාට බෙහෙවින්ම සඵලත්වය ගෙන දෙන්නයි කියලා. ඉතින් මා කල්පනා කළා අද දවසේ විශේෂයෙන්ම ඔබ සමග කතා කරන්න මේ ලෝකය එන්න වටිනාකම් වලින් වැඩි වෙනවා. නමුත් මනුෂ්‍යයාගේ ජීවිතයට තිබෙනා වූ වටිනාකම අඩු වෙනවා. මම එසේ කියන්නේ ඇයි? ලෝකේ බඩු බාහිර ආදිය විවිධ දේවල්
අධික මිලට මිල වෙනවා. නමුත් මිනිසුන් සතුන්ටත් වඩා සමහරක් විට පහත් ලෙස රියානතුරු, වසංගත, ඒ වගේම සියදිවි නසා ගැනීම වැනි දේවල් වලින් බොහෝ විනාශයට පත්වෙමින් මිනිසාගේ ජීවිතය නාස්තියට ගමන් කරනවා. මට ඊයේ දවසේ ලැබුණා ඉඩ ප්‍රස්තාවක් විවාහ මංගල්‍යයක දේශනා කරන්න. ඒ විවාහ මංගල්‍යයේ කෙළවරේදී මට ආත්මයන් වහන්සේ පෙළඹුවා. උන්වහන්සේ යම් ලෙසක ජීවිත දෙක තුනක් එම ස්ථානයේ ස්පර්ශ කරන්නට යනවා සුභාරංචියේ බීජයට. ඉතින් මා කල්පනා කළා ක්ෂණිකව අදහිල්ලේ පණිවිඩය කතා කරමින් සිටියේ ඒක මාරු කරන්නට සුභාරංචිය දෙසට. ඉතින් දෙවියන් වහන්සේ මට දුන්නා ප්‍රඥාවේ මඟ පෙන්වීමක්. මේ ලෝකේ බොහෝ දෙනෙක් ජීවිතයේ සිතනවා මිනි වල දක්වා නැත්නම් අවසාන ජීවිතයේ කතා පුවත දක්වා අපිට තිබෙනා වූ මෙම උත්සාහය පොරබදිමින් කොහොම හරි ගෙවන්න. මේක තමයි මිනිස්යාට තියෙන ලොකුම සටන. ඉතින් මිනි වල දක්වා පොරබදන්න අපිට බයිබලය අවශ්‍ය නැහැ. නමුනද? මිනි වල දක්වා පොරබදන්න අපිට බයිබලය අවශ්‍ය නැහැ. ඒකට ලෝකේ ඕනතරම් ආගම් තියෙනවා. ආගම් අදහලා භක්තිවන්ත විඳලා ඇදහිීමක ජීවත් වෙලා බොහෝ සෙයින් සැනසීමේ කල් ගත කරලා ඉවර වෙලා මේ ජීවිතයේ අවුරුදු 60ද 70ද 80ද 100ද 120ද දක්වා ගමන් කරලා අපි කාටත් පුළුවන් මිනි වල දක්වා ගමන් කරන්න. නමුත් මනුෂ්‍ය ජීවිතය කියලා කියන්නේ මිනි වලකින් කෙලවර කරන ජීවිතයක් නෙවෙයි. මිනි වලකින් කෙලවර කරන ජීවිතයක් නෙවෙයි. එම නිසා මනුෂ්‍යයා බුද්ධිමත් නම් මනුෂ්‍යයා තමාගේ ජීවිතය තුල ඇත්තා වූ මේ මැවීම තේරුම් ගත්තා නම් ඒක නා කවමදාක්වත් පොළවේ ජීවත් වෙන කාලයට පමණක් බලාපොරොත්තු තබා ගන්නේ නැහැ. ඒ මනුෂ්‍යයා මරණයෙන් පසුවත් බලාපොරොත්තුවක් තබා ගන්නවා. මෙන්න මේ පණිවිඩය බොහෝ අයට නැති එකයි ප්‍රශ්නේ. බොහෝ අයට නැති එකයි ප්‍රශ්නේ. එම නිසා මිත්‍රය ඔබේ ජීවිතයට දෙවියන් වහන්සේ තීන්දුව කළා පෘථිවි තලයේ මත ජීවත් වෙන්නා වූ මනුෂ්‍ය වර්ගයාට එලිදරව් කරන්නට ජීවිතය යනු කුමක්ද කියලා. ඒක තමයි වැදගත්ම දේ. ජීවිතය යනු කුමක්ද කියන එක එලිදරව් කරන්නට. අපි සුදු බයිබලයේ දෙස බලද්දී අපට පෙනෙනවා මිනිසාට ජීවිතය ගැන එලිදරව් වීමක් නොමැතිව ඉපදෙනවා සපකාමී ජීවිතයට වැටෙනවා නැත්නම් ඇතැම් අය දුක් විඳිනවා ඊට පස්සේ මරණයක් දකින්න. නමුත් ජීවිතය ගැන එලිදරව්වක් නැහැ. මේ ලෝකයට මනුෂ්‍ය ජීවිතය ගැන එලිදරව්වක් ලබා දුන්නේ ආදම් නොවේ. ආදම් නොවේ. ආදම්ගේ එලිදරව්ව භාගයක්. Adam's revelation is a halfway. We need to have a revelation for our entire life. Unless you know that you are just being misled and you have not found the truth in this world. So as a result of that you will not have the sweet moments in your life, that you shall lead your life according to the way that you have wished and the willingness within your consciousness, and as a result of that always there is fear and also there is sadness, and these things are making our life bitter and bitter. එම නිසා අපි කල්පනා කර බලන්න ඕන මේ ජීවිතයට එළිදරව් වීමක් අවශ්‍යයි. සම ආගමකම ශාස්ත්‍රවරුන් තිබෙන ජීවිතයට හැඳින්වීම දෙනවා. Every philosopher, every religious founder, they have given an introduction and explanation and expanded
expositions to the lives of mankind. But that is not the reality. That is not the truth. ඒක නෙමේ සත්‍යතාවය. ඒක නෙමේ යථාර්ථය. So no one was able to give a complete revelation about the life on the face of the earth. පෘථිවි තලයේ මත තිබෙනා වූ ජීවිතයට කිසිවෙකුට බැරුව ගියා එළිදරව් වීමක් දෙන්න. So God decided by He Himself, and no one encouraged Him, no one gave any extraordinary weight on His mind. He Himself decided to send His only begotten Son to this world. දෙවියන් වහන්සේ තීරණය කළා උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාව මේ ලෝකයට එවන්න. So many of the people in this world, they consider Jesus Christ as a healer, as a comforter. But there is something beyond that explanation. උන්වහන්සේව සුව කරන්නෙක්, උන්වහන්සේව ආගමික නිර්මාතෘවරයෙක් ලෙස මනුෂ්‍යෝ කල්පනා කළාට උන්වහන්සේට එතනින් එහාට දෙයක් තිබෙනවා. උන්වහන්සේ ඔප්පු කළා විශේෂිත වැදගත් පණිවිඩයක්. That part of the explanation, that part of the witness, that part of the testimony was not being given by people who were in the past, in the present or future. No one was able to do so because they were all ordinary men and women. ඔවුන් හැම කෙනෙක්ම සාමාන්‍ය ස්ත්‍රීන් සහ පුරුෂයින් ආගමික දේශකයෝ උන්වහන්සේට හැරෙන්න. What was the uniqueness in Jesus Christ? What is the speciality? He Himself is the God. He Himself is the Lord. He Himself is the Holy Ghost. උන්වහන්සේ තුල තිබුණා වූ සුවිශේෂී තත්වය, උන්වහන්සේ දෙවියන් වහන්සේ, උන්වහන්සේ ස්වාමින් වහන්සේ, උන්වහන්සේ මෙවුම්කාරයා, උන්වහන්සේ ශුද්ධාත්මයන්න් වහන්සේ. අන්න ඒකයි යේසුස් වහන්සේව මේ ලෝකයට දෙවියන් වහන්සේ පැමිණීමේ හේතුව. Therefore, let me give you a clear understanding of what I am saying to you in this evening. Jesus Christ was not an ordinary man. He came to explain and introduce the meaningful life on this earth. So He Himself set an example and He was crucified on the cross. උන්වහන්සේම ලෝකයට පැමිණිලා උන්වහන්සේ තීන්දුව කළා, උන්වහන්සේ විග්‍රහ කළා, උන්වහන්සේ එළිදරව් කළා. උන්වහන්සේ කුරුසියක මැරීමට පැමිණි බව. ඒ මැරුණේ ඇයි? උන්වහන්සේ පෙන්වනවා දුගී විදියට ඉපදී ඇවිත් මිනිස්සෙකුට ජීවිතයට ආරම්භයක් තිබෙනවා. ඒ ආරම්භය මව්ගේ කුසෙන්. මං කියන්න කැමති ඔබටත් මටත් මව්ගේ කුසක් තිබුණා මේ ලෝකේ ඉපදෙන්න. දෙවියන් වහන්සේ කවමදාක්වත් මැජික් සංදර්ශනයක් කරනවා වගේ කොහේ හරි කැලේක ඉපදිලා එළියට ආවේ නැහැ. උන්වහන්සේ ඔප්පු කළා මේ ලෝකේ මනුෂ්‍ය උපතට අවශ්‍යයි මව්ගේ කුසක්. මව්ගේ කුසක්. හැබැයි යේසුස් වහන්සේගේ උපතේ තිබිච්ච විශේෂත්වය තමයි යේසුස් වහන්සේට පියෙක් නැහැ. ඇයි පියෙක් නැත්තේ? උන්වහන්සේට පියෙක් සිටියා නම් උන්වහන්සේ තවත් එක මිනිස්සෙක්. මක්නිසාද මිනිස්සෙකුගේ රුධිරය කරන කොටගෙන ස්ත්‍රියකගේ බීජය කරන කොටගෙන ඉපදෙන සෑම කෙනෙක්ම මිනිස්සයෝ. අපි මිනිස්සයෝ. නමුත් යේසුස් වහන්සේ මිනිස්සෙකු නෙවෙයි, මනුෂ්‍ය ස්වරූපය ගත්තාට උන්වහන්සේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ ලෝකයට ඇවිත් මව්ගේ කුසෙන් බිහි වෙද්දී ලෝකයට පණිවිඩයක් දෙනවා. දෙවියන් වහන්සේ පෙන්눔 කරනවා ඉපදෙන සෑම මිනිසෙක්ම මව්ගේ කුසෙන් එන්න ඕන. දාවිත් රජතුමා කියනවා මාගේ මෑණියන් පාපය සහිතව මා ගැබ් ගත්තාය. මොකක්ද පාපය? What is the sin? මොකක්ද පාපය? You might explain the adultery, unrighteousness, and also the unclean way of living, and these things are the things, and worshiping idols, and etc. You might explain in that way. But dear loving brother and sister, let me tell unto you,
the most biggest sin is the separation, and that they have been drifted away. The mankind has been drifted away from the living God. That is the most sin that we commit on this earth. අපට තිබෙන ලොකුම පාපය අපි දෙවියන් වහන්සේත් අතර තිබෙන බෙදීම. That we are not able to have the union and communion with God because that we are sinners. Our forefathers have rejected God, been disobedient to his words. උන්වහන්සේගේ වචන වලට අකීකරුව තීන්දුවක් අරගත්ත එදා ආදම් සහ ඒව. As a result of that, the consequences of that incident has brought the sinful nature onto this world. So we are living in that world. අපි ජීවත් වෙන්නේම ලෝකේ. So you are included to that, I am included to that. If you want to be excluded, that there is a way, that there is a truth, and also there is a life. And that was shown to us in the life of Jesus Christ. So Jesus is not anymore religion. He is not a philosophy. He is not a belief. And he is the savior to mankind. උන්වහන්සේ මනුෂ්‍ය වර්ගයාගේ මැවුම් කාර්යයා ගැලවුම් කාර්යව සිරිනවා. උන්වහන්සේ ආගමක් දහමක් නෙවෙයි. එම නිසා ආගම් දහම් වලට පුළුවන් දේ මොකක්ද? මිනිසුන්ට දැහැමිකම කියලා දෙන්න. දන්නවද අර තුවාල ඇතුලේ නරක් වෙලා තියෙදි උඩින් ප්ලාස්ටර් දානවා වගේ වැඩක්. ඒකෙන් කවමදාකවත් සුවයක් නැහැ. ඒ සුවේ නැති නිසා තමයි ආගම් අදහන අය ප්‍රශ්නවල ජීවත් වෙන්නේ. පාපේ ජීවත් වෙන්නේ. උදෑසන පල්ලි ගිහිල්ලා, නත්තලට පල්ලි ගිහිල්ලා, ඔවුන් ගෙදරට ඇවිත් පාපේ ජීවත් වෙන්නේ. මරණයේදී වලලා ගන්න ආගමක් තියෙනවා. බඳිද්දී ආශිර්වාද කරගන්න දහමක් තියෙනවා. නමුත් ජීවිතයේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයක් නැහැ. නමුත් අපි වනාහි කවුරුන්ද? අපි යේසුස් වහන්සේගේ ලෙයින් ඉපදී සිටිනා වූ අය. මෙන්න මේකයි තියෙන වටිනාකම මිත්‍රය. ඔබ කවුද ඔබගේ ජීවිතයට මේ වටිනාකම ගෙන දුන්නේ? ඉතින් යේසුස් වහන්සේ ඉපදෙනවා මව්ගේ කුසෙන්. අවුරුදු 33ක් වැනි කෙටි කාලයක් ජීවත් වෙනවා. උන්වහන්සේ අවුරුදු 3ක ප්‍රසිද්ධ සේවයක් කරනවා. උන්වහන්සේ අවුරුදු 33 දී කුරුසියක මැරෙනවා. ඒ මැරෙන්නේ ඔබගේ මගේ පාපේ මිලය ගෙවන්න. මොකක්ද මේ පාපය? දෙවියන් වහන්සේව නාඳුනන අපි දෙවියන් වහන්සේව අඳුන ගැනීමේ තැනට පැමිණෙන්නේ යේසුස් වහන්සේ තුලින්. උන්වහන්සේ අපට දෙවියන් වහන්සේව අඳුන්වා දෙනවා පමණක් නොවේ, අඳුනා ගැනීමට විරුද්ධව තිබුණා වූ පාපයට සමාව දුන්නා. In all the other religions, the religious founders, the preachers, they can say there is goodness, there is truth. But Jesus, he himself gave us the power, the authority to overcome the sin that we have committed in our lives. He has forgiven us. උන්වහන්සේ අපට සමාව දීලා තිබෙනවා. අන්න ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපි දේව අභිමුඛයට යන්නේ. අපි දේව අභිමුඛයට යන්නේ. මිත්‍රය, මේක ඔබට පෞද්ගලික අත්දැකීමක්. This is a personal experience. This is a personal experience. Why does a church be needed to this world? That is to be united and function together to glorify, to fulfill the mission that he has given on this world as a vision. That is why the church is needed. So church is consisting with so many organs, spiritual organs, prophets, evangelists, teachers, apostles, and there are various gifts of the Holy Spirit be functioning within the church to show the power, the will of God to the lost men and women in this world. ඒකට තමයි සභාව අවශ්‍ය. නොමැතිනම් ගැලවීම පෞද්ගලිකයි. ගැලවීම පෞද්ගලිකයි. මම විශ්වාස කරනවා මේ වචන කතා කරන කල ඔබගේ ඇතුළාන්තයට
the inner being of your life will be touched and also be anointed today. Today will be a remarkable, the landmark will take place in your life. Keep remember that. You will be transformed. You will be transformed for a greater step than before. You will climb up in the level of spirituality, not only to see the power, but also to experience the spirituality in the presence of God, and you shall see the face of God. And that is more important. Don't be lost in this world. Don't be misled in this world. Me loke watarmang endepa, tani wendepa. The pastors, evangelists, they all are to teach what God has said. They are not God. They are not God. I am not God. No pastor is God. God is God. Deviyan Wahanse mai. Better you know it. Better you preach it. Better you experience it. If you want to really experience God, you accept Jesus Christ, not only who was crucified, but who was resurrected, because he defeated the final foe, Antima Satura, the final foe he defeated. Because St. Paul says in the letter of Corinthians, there is a final enemy. That enemy is death. So he defeated that. So Jesus Christ explained to the mankind what is life. What is life? You all have sinned when we come out of mother's womb, but still that there is a way to get saved. The Savior is Jesus Christ. The blood will give us the righteousness, and the Holy Spirit will give us the cleansing and purification. Then we shall live a life as saved people. Then what will happen? There will be a day that you and me will pass away. In other words, if I say that there is a day that we will meet our Maker, and the Maker will call us to come to rest in peace in His kingdom, then we'll have to leave this earth. But we are not dead. Though that we are dead physically, we are living in our spirit. So this is the reality of life. So that's why, dear loving brother and sister, that you have accepted Jesus Christ into your life. So don't miss this opportunity. There will not be another day. This is the day. This is the moment. And there will not be any other time for you to experience this tangible presence of God. There will not be any other day. So it is your privilege, and also it is your honor that God has seen you personally. That's why you are today screened on this Zoom. You are being called, you are being honored, and you are being cleansed, and you are being saved, and you are being privileged enough to inherit the kingdom of God. So what a privilege is this? Can you say amen to that? Amen. What a glorious moment is that. So you are privileged. Can I just say something to you which just tickle in my spirit? You all are blessed people. You all are blessed people. And God shows me, not for a long time, within a short period of time, that you all will be enlightened, and you all shall start testifying. And there are many key characters on this Zoom today whom God has chosen from their mother's womb, and they may be seen as an elderly people, but brother, listen to me, you will be a pillar and you shall succeed. You shall succeed. There is a lady who is on the screen that's suffering too much, without peace, without tranquility, without harmony in your life. You have desperately given up so many things. But God says unto you, today is the day
that you will see a sign and it will be a wonder. You will see a sign, it will be a wonder. Fear not. Fear not. Just before you came into the Zoom meeting, that you have a struggling within yourself, there is a person just about 3 to 4 hours ago, within that period, that you had so much struggling. It was a wrestling to keep your mind status steady and fast to enter into this. But anyhow, you came into this and you are blessed. You are blessed. So dear loving brother and sister, why won't you take this privilege as your honor and give your life, not partially, consecrate your life, give it totally, give it entirely, because your Savior, your Maker is not only on this earth, He is in heaven. He gave your life on this earth. All the glory to God for that. And He gave His life to make you an eternal being. To make you an eternal being, that you will never perish. You will never perish, that you will have the eternal life. So, this is the word today for you. Don't give up. You have work to do. Don't be just only having anxiousness to enter into the kingdom. That will be already given unto thee because of His crucifixion and resurrection. Once you have accepted Him, He doesn't want you to perish. That is why He is so patient. That is why He is so waiting for you. That He does not want you to perish eternally. That's why He is having so much of patience upon you. Once you have so much of weaknesses, once you have been misled, once you have been walking on the paths of unrighteousness, that's why He has been so patient. He does not want to have a perishable life in your life. He does not want. But I am telling you something more than that. That Savior, that Lord, that God, that Counselor wants you to testify what you have experienced in your life. ඔබේ ජීවිතය තුළ ඔබ මේ ලද අත්දැකීම ගැන ඒ ස්වාමින් වහන්සේ, ඒ දෙවියන් වහන්සේ, ඒ සැනසිලිකාරයන්න් වහන්සේට වමනායි ඔබගේ මුඛයෙන් සාක්ෂි දරන්නට. Can you start it today? To your closest one, to your family member, because you know the truth. You know the truth of this world, not the knowledge. I am not talking about knowledge. Knowledge is all over the world, but truth is very limited. There are no 1,000 truths. If it is truth for something, there is only one. So the truth of our life is, we are dying one day, but we will not perish eternally, because Jesus Christ not only came as a physical man, He was dead and He was resurrected. Therefore, He set an example. He proved for our life there is a resurrection. So you are resurrected with Him. Now in His glory, that He is ready to make you the fullness of the Holy Spirit into you, and the completion of your life on this earth itself, and you are being entitled to do so for His glory. Dear loving brother and sister, it is your privilege. It is your privilege, and you are honored to do so. Do not turn back. Don't hesitate. Don't ask for the second chance. Get it first itself, because He wants you to do something for Him. If you are ready, He is always ready. He started His miraculous work 2,000 years back among the people. And not only that, He left, He sent His own Spirit unto His people who have accepted Jesus Christ as the personal Savior. The Acts chapter 2 verse 37 and 38, it says very clearly, if you repent and be baptized,
that you shall receive the power of the Holy Spirit. ඔබ ස්වාමින් වහන්සේගේ ආත්මය ලබනවා. ක්‍රියා 2:37-38 කියනවා. නුඹලා පසුතැවිලි වී පව් කමාව පිණිස බෞද්ධම ලබන්නේද? නුඹලා ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ලබනවා. ශුද්ධාත්මයන් වහන්සේගේ බලය අපිට ඕනේ හාස්කම් කරන්න. හාස්කම් කරන්න ශුද්ධාත්ම බලය ඕනේ නැහැ. මොකද මතෙවුස් සුභාරංචියේ 10 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේගේ ගෝලයෝ මෙලෝ ශුද්ධාත්මයක් නැතුව ඔවුන් ගිහිල්ලා හාස්කම් කළා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ශුද්ධාත්ම බලය ඕනේ හාස්කම් කරන්න නොවේ. අද ගොඩක් අදිලන්තෝ පටලගෙන තියෙන්නේ. ශුද්ධාත්ම බලය ඕනේ මගේ ජීවිතේ ශුද්ධ කරගෙන සම්පූර්ණ කරගන්නට. බයිබලයේ එතන කියන්නේ නුඹලා බලය ලබන කල්ලි හාස්කම් කරනවායි කියලා. There is no such a word in the Bible. You will wait there in Jerusalem that you will see that Holy Spirit will come unto you. The impartation of the Holy Spirit. Then what will you do? ඔබ මොකක්ද කරන්න යන්නේ? නුඹලා පොළවේ සීමාවන් දක්වා මාගේ සාක්ෂිකාරයෝ වන්නෝවිය. පේත්‍රස්ගේ පළවෙනි දේශනාවේ අම්දේවසුවේ ලැබුවේ නැහැ. කොරු ඇවිද්දේ නැහැ. යක්ෂයෝ දුරු වුණේ නැහැ. ඔවුන් සාක්ෂියක් දරුවා. මරණයක් කියා දෙයක් තිබෙනවා. නැවත නැගිටීමක් සිද්ධ වුණා. ඒ තැනන් වහන්සේ අපිත් එක්ක පොළවේ හිටියා. උන්වහන්සේ අපි බලාගෙන ඉද්දි ස්වර්ගයට ගියා. අපි යන්නේ ඒ ගමන යන්ටයි දෙවියන් වහන්සේ අපිව තෝරගෙන තියෙන්නේ. In the same manner, you are also chosen for it. I am also chosen for it. Why can't we testify this to the world? මේක කියන්න බය වෙන්න ඕනේ නැහැ. මේ යක්ෂයෝ දුරු වුණත් මම විශ්වාස කරනවා යක්ෂාත්මය ලැබෙන එක ගැන. මම විශ්වාස කරනවා අනාගත වාක්‍ය ගැන. මම විශ්වාස කරනවා රෝග සුවය ගැන. මගේ පුංචි කාලේ නම් මම ඕවා දැකලා තියෙනවා. මම සේවයට එන්නේ අවුරුදු 15 මාරෙන්. මගේ ඉස්කෝලේ ඉවරත් නැහැ එතකොට. දන්නවද? දෙවියන් වහන්සේට කරන්න මහත් දේ පුළුවන්. නමුත් ලොකුම සාක්ෂිය මොකක්ද? මම පව්කාරයෙක් සිටිය නමුදු මගේ පාපයට සමාව ලැබෙන්නේ යේසුස් වහන්සේගේ රුධිරය කරන කොටගෙන. මම අද මිදී සිටිනවා. මා තුල අසුවා භාවික බලය තිබෙනවා. මන් ළඟ තිබෙනා වූ හැඟීම වෙන කෙනෙක් ළඟ පිහිටලා නැහැ. ගැලවිච්ච නැති කෙනෙක් ළඟ. මට ඒ ගැලවීමේ අත්දැකීම තියෙනවා. ඇයි මට බැරි මගේ ජීවිතයේ සාක්ෂිය තව කෙනෙකුට පවසන්න? ඔබ දන්නවද ප්‍රේමවන්තය? අද ඔබගේ ජීවිතේ විශේෂ දෙයක් සිද්ධ වෙන්න යනවා. So I do not want to take any more time. I would like to go for a prayer session with you. ඔබ සමග මම යාඥා කාලයකට ඇතුල් වෙන්න යන්නේ. Shall we close our eyes? අපි අපගේ ඇස් වසමුද? If you really trust God that He is omniscient, He is omnipotent, and He is omnipresent. උන්වහන්සේ සර්ව බලධාරී, උන්වහන්සේ සර්ව ව්‍යාප්‍රතයි, උන්වහන්සේ සර්ව ඥානාන්විතයි. උන්වහන්සේ ඔබ සමග සිටිනවා. Shall we pray together? Can you close your eyes? And will you accept Jesus Christ completely, not as the healer, not as the financial solution that will give you the solutions for the financial needs? No. Jesus Christ is your only God. There is no other God. වෙන දෙවි කෙනෙක් නැහැ. යේසුස් වහන්සේ පමණයි. If you widely open your heart, ඔබ පුළුල් ඔබගේ හදවත විවර කරලා, if you receive Jesus into your life, it is your day. It is not tomorrow, it is today. Now it's your privilege once again. Receive Him completely, that you will start saying so many testimonies. Instantly, my sickness was healed. You will give that testimony. Hallelujah. That dear sister, whom I was mentioning through my spirit, that you had a period of struggling, still you are in that. Don't fear. Don't fear yourself. Don't fear yourself. You will see the reconciliation very soon. In other words, if I say, your dear loved one will listen to you. Presently, he is very stubborn. He doesn't want to listen to you at all. But he does everything to make you happy, but you are not happy. But he shall be returned to a wonderful and a very peaceful life.
hallelujah. Oh hallelujah. ඔබට පුළුවන් ඔබගේ සාක්ෂිය බෙදා ගන්න ඔබ බාරව සිටිනා වූ එම සහෝදරයත් එක්ක මම එම ස්ථානයට ආවේ දිවැසි වාක්‍ය කියන්න නොවේ. මම ආවේ එළිදරව් දින් දෙන්න නෙවෙයි. මම ආවේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන ඔබට කතා කරන්නට. අහුණද? ඒ නිසා කරුණාකර අද ගන්න මේ අවස්ථාව හෙටට කල් දාන්න එපා. මේක ඔබේ ජීවිතේ ස්වර්ණමය අවස්ථාවක්. This is more valuable than gold or silver or platinum. Because Jesus Christ's blood is priceless. ඒක මිල කරන්න බෑ. Hallelujah. Oh hallelujah. මම යාඥා කරනවා දැන් ඔබ සමග. ඔබ මා සමග shall we come to the oneness and accordness in the presence of God? Shall we pray together? සේනාවල දෙවි පියාණන් වහන්සේ මේ නිමේෂයේදී මම යාඥා කරනවා මොවුන් සමග එක් සිත්ව අසමාදානයේද ආර්ථික ප්‍රශ්නයේද ජීවිතේ තාම ගැලවීමේ නිවැරදි තැන නැතිකමද අනේ ස්වාමිනී කාගේදෝ පාදයක් පේනවා දනිස්ස මත අධික ලෙස වේදනාවකින් දඟලන්නා වූ ස්වාමිනී සර්වාංගික වේදනාව විඳින කෙනෙක් අනේ ස්වාමිනී ඒ කට්ට ස්වාමින් වහන්සේ දිරමින් පවතින කට්ටක් නමුත් ඔබ දැන් අතගසලා ස්වාමින් වහන්සේ ඇය මේ යාඥාවේ සිටිද්දිම ස්වාමින් වහන්සේ කෙනාගේ පාදය දිගාරිද්දි සම්පූර්ණ සුව වෙන්න සලස්වන්ට ඒ පාදය දැන් සුව වෙනවා ඒ ගැන අය කිසි සැකයක් නැහැ ඔබගේ පාදය සුව වෙලා හමාරයි ඒ සුවේ දැන් කරුණාකර ලබාගෙන ඒ ගැන සන්තෝෂ වෙන්න ස්වාමිනී මම යාඥා කරනවා මෙම ස්ථානයේ සිටිනා වූ ස්වාමින් වහන්සේ අනේ ස්වාමිනී පවුලක් දෙදෙනෙක් ස්වාමියා සහ පුරුෂයා සිටිනවා ඔබගේ අනාගතේ ලොකු ආර්ථික දෙයක් ගැන ඔබලා බොහෝ කනස්සල්ලෙන් ඉන්නේ ඇයි මේ ගැන දුක් වෙන්න එපා ඔබලාට ඔබලාගේම උරුමේ තිබුණු දේවල් අනේ කොච්චර අහිමි වුණාද නැවත ලේසියෙන් ඔබ මේක ලබන්න යනවා බිය පහ කරගන්නට දෙවියන් වහන්සේ ඔබට උත්තර දෙන්න යනවා අනේ ස්වාමිනී අද දවසේ මේ මෙල්බර්න් නුවර ස්වාමින් වහන්සේ ආගත් ආරම්භය මේක ස්වාමින් වහන්සේ දිසාවන් ගණනාවකට ආශිර්වාදයේ පමුණවන රැස්වීමක් කළ මැනව අද ඔබගේ කැමැත්ත දැන් ඉටුණු නිසා ස්තුතිවන්ත වේවා ගෞරවයේද මහිමයේද නමස්කාරයේද ඔබට පමණක් මත් වේවා යේසුස් වහන්සේගේ ශුද්ධ නාමයෙන් නිසාමය ආමේන් හොඳයි බොහොම සතුටුයි ඔබ සමග මේ කාලය ගත කරන්න ලැබීම ගැන ඉතින් මොකක්ද තව කෙරෙන්න තියෙන යාඥා කරන්න තියෙනවා මම ඔය අංශය ඔය දිශාවට බාර දෙනවා අපිව මෙහෙවන්ට මාගේ ළඟ ඉන්න දෙවිඳුන් නොවයි මගේ විපතෙහි මගේ සතුටෙහි මාව අත් නොහරින දෙවිඳුන් නොවයි මගේ විපතෙහි මගේ සතුටෙහි මාව අත් නොහරින දෙවිඳුන් නොවයි මාව ගලවාගත් දෙවිඳුන් නොවයි මාගේ ළඟ ඉන්න දෙවිඳුන් නොවයි මගේ විපතෙදී මගේ සතුටෙදී මාව අත් නොහරින දෙවිඳුන් නොවයි මගේ විපතෙදී මගේ සතුටෙදී මාව අත් නොහරින දෙවිඳුන් නොවයි ඔබටමයි මා ගයන්නේ ඔබ ගැනයි මා සිතන්නේ වෙන මගක් නෑ සොයන්නේ ඔබ පිළිතුර සමිදේ ඔබ පිළිතුර සමිදේ ඔබ පිළිතුර සමිදේ මාව ගලවාගත් දෙවිඳුන් නොවයි මාගේ ළඟ ඉන්න දෙවිඳුන් නොවයි මගේ විපතෙදී මගේ සතුටෙදී මාව අත් නොහරින දෙවිඳුන් නොවයි
මගේ විපතේදී මගේ සතුටේදී මාව අත් නොහරින දෙවිඳුන් නොබයි ඔබගේ පියාපත් සෙවනේ ගීතයෙන් නම දින්නේ මගේ සැඟවෙන ස්ථානයේ නිතරම රක්ෂා කරන්නේ නිතරම රක්ෂා කරන්නේ නිතරම රක්ෂා කරන්නේ මාව ගලවාගත් දෙවිඳුන් නොබයි මාගේ ළඟ ඉන්න දෙවිඳුන් නොබයි මගේ විපතේදී මගේ සතුටේදී මාව අත් නොහරින දෙවිඳුන් නොබයි මගේ විපතේදී මගේ සතුටේදී මාව අත් නොහරින දෙවිඳුන් නොබයි දෙවියන් වහන්සේට ස්තුති වේවා උන්වහන්සේගේ කරුණාවෙන් අද මේ වගේ වචනයක් අපිට අසන්ට ලැබීම ගැන ඇත්තටම ඕස්ට්‍රේලියාවේ ඉන්න අපි බොහොම දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලැබුවා මේ වචනය ගැන ඒ ගැන දෙවියන් වහන්සේටත් අපේ දෙවගැත්තුමාටත් මම ස්තුති කරනවා. එහෙනම් අපි යාඥා කාලේ අවසන් කරමුද? හොඳයි පාස්ටර්. හොඳයි අපි යාඥා කරමු. ස්වර්ගයේ වැඩ වාසය කරන්නා වූ සර්ව බලධාරී ජීවමාන දෙවි පියාණන් වහන්සේ අපි මේ වෙලාවේදී ස්වාමිනී උවමනාවෙන් යුක්තව යාඥා කරනවා මේ කණ්ඩායම අතරේ ස්වාමින් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ ගෞරවයට මහිමයට පත්වෙන්න ඔබ වහන්සේ මහත් පුදුම දේ කරමින් බියකින් සැකයකින් තොරව රාජ්‍ය මුළුල්ලේ සුභාරංචිය කතා කරන්නට සාක්ෂිය දරන්නට පුළුවන් වූ ස්වාමිනී සේනාවක් ගොඩනැගුව මැනව ශුද්ධාත්මයනි මොවුන් අතරේ ඔබ එකඟත්වය ඇති කළ මැනව දෙවියන් වහන්සේ ඔබට කළ හැකි දේ හරි විශාලයි ඔබ ඒක කිරීම දැන් ආරම්භ කළ මැනව ගැලවීමේ ඇති ශක්තිමත් අය තුලින් ගැලවීමේ තාම නැති අය වෙතට වේගෙන් පණිවිඩය ගෙන ගිය මැනව මෙල්බර්න් නුවර ඔබ වහන්සේ ස්වාමිනී විප්ලවයක් අද ආරම්භ කළ බව විශ්වාස කරන දෙවියන් වහන්සේ එකිනෙක කෙනා තුල විශේෂිත ආලේපයක් නිදහස් කළ මැනව දැන් දැවෙන පිපාසයෙන් ඔවුන්ට වැඩ කරන්න වරම් දුන මැනව ආශිර්වාද කරනසේක්වා යේසුස් වහන්සේගේම ශුද්ධ නාමයෙන් සාමය ආමේන් දැන් පියු දෙවියන් වහන්සේගේ ප්‍රේමයත් පුත්‍ර යේසුස් වහන්සේ කරුණාවත් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීත්වය සහ ජීවනයත් අප සියල්ලන් සමග වනසේක්වා. හොඳයි හැමෝටම යේසු පීඨයි. යේසු පීඨයි. Yes,